උතුම් වප්පුර පසළොස්වක පොහෝ දිනය දවසේදී හිරු සීල පාරමිතාව වැඩසටහන හරහායි ඔබ නැවතත් අපත් සමග සම්බන්ධ වන්නේ. අද හිමිදිරි උදෑසන අෂ්ටාංග උපෝසථ ශීලය සමාදන් කරවීමෙන් ඇරඹි හිරු සීල පාරමිතාව හරහා මේ මොහොත වන විට ඔබට ධර්ම දේශනා ධර්ම සාකච්ඡා සඳහා සම්බන්ධ වන්නට ඉඩ ප්‍රස්තාව සැලසුණා. විශේෂයෙන් ඔබ නිවසේ සිට මේ මොහොතේදී සිල් සමාදන් වී අපව නරඹනවා වෙන්නත් පුළුවන්. ඒ වගේම තවත් පිරිසක් Tamanගේ දුවා දරුවන් සමග බොහොම විවේකී සුවයෙන් මේ මොහොතේදී අපව නරඹනවා වෙන්නත් පුළුවන්. මේ කාලවකවානුව තුල Tamanගේ ජීවිතයේ තිබෙන වටිනාකම් තදින්ම දැනෙන කාලවකවානුවකට ඔබට දහම් දැනුම දහම් අවබෝධය ලබා දී ජීවිතය යහපත් කරවාලන්නට අප සෑම මොහොතකම උත්සාහ කරනවා. මේ මොහොතේදීත් මා සූදානම් වන්නේ තවත් උතුම් පුණ්‍ය කටයුත්තක් ආරම්භ කරන්නට ධර්ම දේශනාවක් මෙතෙන් පටන් ආරම්භ කරවන්නට. ඒ සඳහා බොහොම ගෞරවයෙන් নমස්කාර පූර්වකව අද දවසේදී අපි ආරාධනා කළා ශාස්ත්‍රපති ත්‍රිපිටක ධර්මවේදී හසලක සීලවිමල ස්වාමීන්ද්‍රයන්න් වහන්සේට. අපේ හාමුදුරුවන්ට පාද নমස්කාර පූර්වකව ආරාධනා කර සිටිනවා මෙතෙන් පටන් ධර්ම දේශනා පුණ්‍ය කටයුත්ත ආරම්භ කරන හැටියට. අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ගබ්බමේතේ uppajjanti නිරයං පාප කම්මිනෝ සග්ගං සුගතිනෝ යන්ති පරිනිබ්බන්ති අනාසවාති. ඒ අපගේ බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. පින්වත්නි, ඔබ හැම දිනාම මේ මොහොතේ ධර්ම ශ්‍රවණය කරන්නටයි බණ අහන්නටයි සූදානම් වන්නේ. බුදුරජාණන් වහන්සේගේ දේශනාව අහනකොට හරියට සාත්තරකාරයෙක්ගෙන් සාත්තරයක් අහනවා වගේ තමයි අහන්න ඕනේ. දැන් මම එහෙම කියන්න ප්‍රධාන හේතුවක් තියෙනවා. දැන් සාත්තර කියන කෙනෙක්ගෙන් සාත්තරයක් අහගන්නකොට එයා Tamanගේ ජීවිතයෙන් හොයනවා මේ කියන කතාන්දර ඇත්තද කියලා. මේ කියන ඒවා ඇත්තද? ඇත්තටම මේ කියන දේවල් මගේ ජීවිතේ වෙලා තියෙනවද? මේ සිදුවීම් මගේ ජීවිතයට කොයිතරම් සාධාරණව ගැලපෙනවද? අන්න ඒ විදිහට මේ සාත්‍රය අහන මිනිස්සයා ඒක Tamanගේ ජීවිතයෙන් බලා තමයි ඒ සාත්‍රය අහගන්නේ. ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවත් හැම වෙලාවකම අහනකොට අපේ ජීවිතය ඇතුළට බැහැලා Tamanගේ ජීවිතයට බද්ධ කරගෙන තමයි මේ දේශනාව ගලප ගන්න ඕන වෙන්නේ. දැන් අද වෙලා තියෙන ප්‍රශ්නේ තමයි ගොඩාක් දෙනෙක්ගේ ජීවිතේ හොඳට ධර්මයේ දන්නවා, වත් පිළිවෙත් ටික හොඳට තියෙනවා, හැබැයි ඒ ජීවිතේ වැඩිච්ච ධර්මයක් නැහැ. ඒ නිසාම තමයි මිනිස්සු අපිට කියන්නේ හාඳුරනේ ඒ කාලේ මේ බණපද 2-3කින් සෝතාපන්න වෙච්ච අය හිටියලු, වාක්‍ය 3-4කින් ධර්මය අල්ලගත්ත අය හිටියලු. දැන් අද මොකද හාමුදුරනේ මේ ධර්මයේ ජීවිතයට පුහුණු කරපු අය නැත්තේ කියලා සමහර මිනිස්සු පින්වත්නි අපෙනුත් අහනවා. එතකොට ඒකෙන් අපට එක දෙයක් තේරෙනවා. ඒ තේරෙන දේ තමයි මිනිස්සු හොඳට බණ දන්නවා. මොකද ලංකාවේ තියෙනවනේ එක දිගට බණ යන නාලිකාවක්. එතකොට මිනිස්සු ධර්මයේ දන්නවා. එතකොට ධර්මයේ දැනගත්තට ඒ දැනගත්ත ධර්මයේ මූලාශ්‍ර ටිකක් ඔළුවෙත් රැඳිලා තියෙනවා. හාමුදුරුවෝ කෙනෙකුට හරි බණ උගන්වන්න තරම් දහම් දැනුමක් තියෙන පර්යාප්තිය ගැන දන්න මිනිස්සු ඉන්නවා. හැබැයි බලවත්ම ප්‍රශ්නේ තමයි ඒ ඇත්තන්ගේ ජීවිතය තුළ වැඩිච්ච පුහුණු කරගත්ත අභ්‍යන්තරයේ රෝපණය කරගත්ත ධර්මයක් ඒ අයට නැතිකම. පින්වත්නි, හොඳට මතක තියාගන්න මේ ජීවිතයේ ඇතුලේ ධර්මයේ පැල කරගත්තේ නැත්නම් මේ බුද්ධ ශාසනයක ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ.
නිකම් මේක හුදු කතාන්දර ටිකක් විතරයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මහණෙනි මේ ධර්මය Tamanගේ ජීවිතයට බොහොම නිදහසේ ගලප ගන්න කියලා. ඒ කියන්නේ මේක අන්තගාමී තැනක නවතින්නෙත් නැතුව බොහොම මැද ඉඳලා මේ ධර්මයේ Tamanගේ ජීවිතයට ගලප ගන්න ඕන පින්වත්. කිකිලියක් පැටව දාලා ඔකට අර භාවනා සූත්‍රයේ ලස්සන උදාහරණයක් තියෙනවා. කිකිලියක් බිත්තර දාලා ඒ බිත්තර වලින් පැටව බලාපොරොත්තු වෙනවා නම් ඒ කිකිලි බිත්තර ටික රකින්න ඕන කියනවා. බිත්තර ටික උණුසුම් කරන්න ඕන කියනවා. බිත්තර වලට රැකවරණය දෙන්න ඕන කියනවා. දැන් යම් කිකිලියක් බිත්තර ටික දාලා එක වෙන මුල්ලකට වෙලා කල්පනා කරනවලු අනේ මගේ පැටව ටික කවද්ද බිත්තරේ හොටෙන් කඩාගෙන එළියට එන්නේ කියලා කල්පනා කරනවලු. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ දේශනාවේදී මහණෙනි කවදාවත් ඒ කිකිලිට බිත්තර වලින් පැටව හම්බෙන්නේ නැහැ කියනවා. හේතුව තමයි ඒ කිකිලි කරන්න ඕන වැඩේ කරලා නැහැ කියනවා. බිත්තර වලට රැකවරණය දිය යුතු දේ කරලා නැහැ කියනවා. ආරක්ෂා කරන්න ඕන එක කරලා නැහැ කියනවා. එහෙම කරන්නේ නැතුව මහණෙනි කවදාවත් පැටව බලාපොරොත්තු වෙන්න බෑ කියනවා. අද බුද්ධ ශ්‍රාවකයන් විදිහට පෙනීන අපිටත් ওই ප්‍රශ්නේ තමයි තියෙන්නේ. මිනිසුන්ගේ ජීවිතේ වඩාගත්ත පුහුණු කරගත්ත ධර්මයක් Tamanගේ ජීවිතේ ඇත්තේ නැහැ. ඒක හරිම අභාග්‍ය සම්පන්න කාරණයක්. මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව දැනගන්න පින්වත්නි Tamanගේ ජීවිතේ නිවීමක් ඇති වෙනවා. දැනගත්ත පමණින් නිවිල යනවා. මොකද දැනගත්ත ගමන් එයා මේ ලෝකේ යථාර්ථය ගැන තේරුම් ගන්නවා. ඒ තේරුම් ගත්ත වෙලාවෙ ඉඳලා නිවෙන්න පටන් ගන්නවා. දැන් උදාහරණයක් විදිහට ධර්මයේ තුලින් එයා දැනගන්නවා මේක හේතුඵල ටිකක් තමයි තියෙන්නේ කියලා. මේ පවතින එක ඇත්තම එකක් නෙමෙයි. මේක හේතුඵල ටිකක් තියෙන්නේ කියලා දැනගත්තාම එයාට මොනවා වුණත් එයා ඒක ධර්මයෙන් තමයි බලන්නේ. පින්වත්නි මේ ධර්මයේ තුල කොයිතරම් නිවෙනවද කියනවා නම් දැන් ඔබට සරලම උදාහරණයක් කියන්නම්. දැන් අම්මාවත් මරන්න බලාගෙන හිටිය අඟුලිමාල වගේ විශාල මාලා ඝාතකෙක්. එතකොට අම්මා තමන් ළඟට ආවත් මරනවා කියන අදහසින් ඉඳලා පොඩි වෙලාවකින් මේ ධර්මයේ තුල ජීවමාන වුණාම එයා හිත හදාගන්නේ ඒ කියන්නේ අම්මාවත් මරනවා කියලා හිතුවත් ඕනෑම කෙනෙක් ළඟට එනකොට සුවපත් වේවා කියන්න පුළුවන් විදිහට හිත හදලා දුන්නේ මේ ධර්මයේ පින්වත්නි. ඒක අපි හැමෝම තේරුම් ගන්න ඕන දෙයක්. එතකොට අපිට තේරෙනවා මේ ධර්මයට එන්න නිවෙනවා. හැබැයි ධර්මයට එනවා කියන එක පිළිබඳවත් ඉතා ගැඹුරු මලල් සංවාදයක් හදන්න පුළුවන්. මේ ධර්මයට එනවා කියන්නේ මේ බුද්ධ පූජා තියෙන එකට නෙමෙයි පින්වත්. බෝධි පූජා තියෙන එකට නෙමෙයි. පිරිත් කියන එකට නෙමෙයි. ඒ ටිකත් අපේ තියෙන ආචාර ධර්ම වලට සම්බන්ධ වෙච්ච දේවල් ටිකක් මිසක් බුදුරජාණන් වහන්සේට කවදාවත් ඕන උන්නේ නැහැ බුද්ධ පූජා තියෙන ශ්‍රාවකෙක් හදන්න. පිරිත් කියන හැම වෙලාවකම මන්ත්‍රයක් වගේ පිරිත් ටික ඉන්න ශ්‍රාවකෙක් හදන්න භාග්‍යවතුන් වහන්සේට උවමනාවක් තිබ්බේ නැහැ. හැබැයි ඒකෙන් කියවෙන්නේ නැහැ ඒ ටික නරකයි කියලා. පිරිත් කියන එක බුද්ධ පූජා තියෙන එක වත්පිළිවෙත් කරන එක මේ හැම එකකම ගැඹුරු පළල් අර්ථයක් තියෙනවා. හැබැයි යම් කෙනෙක්ගේ ජීවිතේ පිරිත් විතරයි නම් තියෙන්නේ. යම් කෙනෙක්ගේ ජීවිතේ බුද්ධ පූජාව විතරයි නම් තියෙන්නේ. මට හිතා ගන්න බෑ එයා කොහොමද ධර්මයේ ගැඹුරු පළල් අර්ථය මතු කරගන්නේ කියලා. ඒතකොට බුද්ධ පූජාව ප්‍රායෝගික භාවිතයට එනකොට මම ඔබට උදාහරණයක් කියන්නම්. මම දන්න සමහර නෝනලා ඉන්නවා උදේටත් බුද්ධ පූජාව තියෙනවා. එතකොට ඒ අය බුද්ධ පූජාව තියන්න අදාළ පරිසරය හදාගෙන සමහර විට බොහොම ධනවත් මිනිස්සු භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් වෙනම ගෙදර කාමරයක් හදලා තියෙනවා. ඒකේ පිළිම වහන්සේලා තියෙනවා. ඊට පස්සේ සමහර තැන්වල ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. මේ ඔක්කොම තියාගෙන ගෙදර ඉතින් උදේට බුද්ධ පූජාව තියෙන එක හරිම හොඳ දෙයක්. දවල්ටත් වැඩට ගිහින් හරි කමක් නැහැ කෝල් එකක් දීලා හරි ගෙදරට කියනවා බුද්ධ පූජාව තිබ්බද කියලා අහනවා. හවසටත් බොහොම තෙහෙට්ටුවෙන් වැඩ ඇරිලා ගෙදර ඉන්නේ බුද්ධ පූජාව ගිලම්පස පූජාව තියන්න බලාගෙන. එතකොට ඇත්තටම මෙහෙම කෙනෙක් හොඳ නැද්ද කියලා කෙලින්ම ඇහුවොත් ඇත්තට මේක ඊටාම වැදගත් අවස්ථාවක්. එයා තුල හොඳ ශ්‍රද්ධාවක් තියෙනවා. හැබැයි සමහර අය මම දැකලා තියෙනවා උදේටත් බුද්ධ පූජාව තියෙන, දවල්ටත් බුද්ධ පූජාව තියෙන, හවසටත් ගිලන්පස පූජාව තියෙන සමහර මිනිස්සු ඉන්නවා Tamanගේ අම්මට බත් ටිකක් දෙන්නේ නැති. එතකොට ඊට දාර්ශනික ප්‍රශ්නයක් මතුවෙනවා. එයා කොහොමද බුද්ධ පූජාවේ ගැඹුරු අර්ථය මතු කරගන්නේ කියලා. දැන් අපි කියනවා මේක සමහර අය කියනවා මේක ආගමක් කියලා. ඇත්තටම ආගමක් නෙමෙයි කියන්නේ සාධාරණ කාරණා නෑ බුද්ධ දේශනාවේ. දැන් මේ අපි කරන ක්‍රමවේදය ඇස්සේ ආගමක් කියන්න ඕන හැවටත් වඩා කාරණා තියෙනවා. මොනවද ආගමක තියෙන ලක්ෂණ? ආගමික ග්‍රන්ථ තියෙන්න ඕන. එතකොට අපිට ත්‍රිපිටකය කියලා එකක් තියෙනවා. ආගමික ස්ථාන තියෙන්න ඕන වඳින්න පුඳන්න යන්න. ඔය අනුරාධපුරයට ගියාම විතරක් ඕන තරම් වඳින්න තැන් හොයාගන්න පුළුවන්.
ඒ වගේම තමයි එයාගේ ජීවිතයට අර ආගමක මුහුණුවර එනකොට ශාස්ත්‍රූන් වහන්සේ නමක් ඉන්නවනේ වන්දනා කරන්න අපිට බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. එතකොට ආගමක් නෙමෙයි කියලා කියන්න සමහර අය කැමති. නමුත් මේකේ ආගමික ලක්ෂණ ඕනෑවටත් වඩා තියෙනවා නිදහසේ බලනකොට. සමහර අය කැමති ආගමක් නෙමෙයි මේක දර්ශනයක් කියලා කියන්නේ. එහෙම කියන කෙනෙකුටත් ඕන තරම් හේතු හොයන්න පුළුවන් පින්වත්. දේශපාලන දර්ශනය හොයන්න පුළුවන් මේකේ තියෙන. ආර්ථික දර්ශනය හොයන්න පුළුවන්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පරමාණුව ගැන කියපු කතාන්දර එකතු කරලා ඒ ඔස්සේ දර්ශනයක් හදාන්න පුළුවන්. තවත් උවමනානම් කෙනෙකුට පුළුවන් මේ බුදුරජාණන් වහන්සේ විශ්වය හා පෘථුවිය සම්බන්ධ භාග්‍යවතුන් වහන්සේගේ අදහස හොයන්න. මේ විදිහට මේ දාර්ශනික අදහස් ඔස්සේත් හොයාගෙන යන්න පුළුවන්. දැන් මගෙන් පුද්ගලිකව කෙලින්ම කෙනෙක් ඇහුවොත් ඔබ වහන්සේ කියන්න මේක ආගමක්ද දර්ශනයක්ද කියලා මගෙන් ඇහුවොත් මම කියන්නේ මේක ආගමකුත් නෙමෙයි මේක දර්ශනයකුත් නෙමෙයි මේක ඇත්තටම ජීවන දර්ශනයක්. හරිම ලස්සන ජීවත් වෙන පටිපාටියක් ක්‍රමවේදයක් උගන්වපු සුන්දර විග්‍රහයක්. එතකොට මේක ආගමික කෝණයෙන් විතරක් අල්ලගත්තට පස්සේ යාට ඉතුරු වෙන්නේ බුද්ධ පූජා ටිකයි බෝධි පූජා ටිකයි අර බෝධිය වටේ පැන් කලයක් අරගෙන කැරකිලා වක් කරලා එන එකයි ඊට පස්සේ පරිහරණයට ගන්න බැරි අර රෙදි කෑලි එකතු කරලා කොඩි වැලක් මහලා බෝධිය වටේ එල්ලන එකයි මෙන්න මේ වගේ ඊටාම ස්වල්ප දේවල් ටිකක් විතරයි යාට ඉතුරු වෙන්නේ. ඇත්තට මේ ධර්මයට එනකොට පින්වත්නි පුදුම නිවීමක් ඇති වෙන්නේ. අමුතුවෙන් නිවන්න දෙයක් නැහැ ඇඟිල්ලෙන් ඇනලා දැන් ඔයා කැළඹිලා ඔයා නිවෙන්න කියලා කියන්න ඕනේ නැහැ. નિરાයාසයෙන් නිවෙනවා. ඔකට ලස්සන දේශනාවක් තියෙනවා අර බක්කුල මහරහතන් වහන්සේ. උන්වහන්සේ තමයි දීර්ඝායුෂම ලැබපු භික්ෂුව. උන්වහන්සේට බොහොම දිග ආයුෂයක් තිබ්බේ. දවසක් පරණ යාළුවෙක් මේ අචේල කස්සප කියලා බක්කුල මහරහතන් වහන්සේ ළඟට ඇවිල්ලා අහනවා උන්වහන්සේ අවුරුදු 160ක් ඉඳලා තියෙනවා. අද නම් මේ පෘථුවියේ කාටවත් 160ක් ඉන්න බෑ. මොන්න තරම් බෙහෙත් හොයාගත්තත් මෙහි ඉන්න වෙන්නේ ඔබ ඔය මොන සැලසුම් හදාගෙන හිටියත් මෙහි 65ත් 70ත් අතර ඔබ ජීවිතේ සමුදෙන්න වෙනවා. ඊට වඩා කාටවත් මෙහි ඉන්න බෑ. දැන් බලන්න බක්කුල මහරහතන් වහන්සේ 160ක් ඉඳලා තියෙනවා. සෙම් ප්‍රතිශාවක්වත් ඇදිලා නැහැ කියනවා. එච්චරට නිරෝගී සම්පන්නයි කියනවා. දවසක් පරණ යාළුවෙක් හිටියා මේ අචේල කස්සප කියලා. එයා දවසක් බුදුරජාණන් වහන්සේගේ මේ ශාසනයේ වැඩ හිටිය බක්කුල මහරහතන් වහන්සේ ළඟට ඇවිල්ලා බොහොම ප්‍රියමනාප කතාවක යෙදුණා. පින්වත්නි බුදුරජාණන් වහන්සේගේත් ශ්‍රාවකයන්ගේත් ක්‍රමයක් තියෙනවා මේ කවුරු හරි කෙනෙක් ආවහම මේ ආපු ගමන් බණ කියන්න යන්නේ. ආවට පස්සේ ඉතින් හොඳට ආගිය තොරතුරු කතා කරලා විස්තර විමසනවා. ප්‍රියමනාප කතාවක යෙදෙනවා. ආපු ගමන කොහොමද? එන ගමනේදී මොනවාද ඇති වුණ ප්‍රශ්න මේ විදියට බොහෝ කාරණා විමසලා පස්සේ තමයි දහම් කතාවකට යොමු වෙන්නේ. ඉතින් අචේල කස්සප ඇහුවා අනේ ඔබ වහන්සේ දැක්කේ කොහොඳයි අපි ඉතින් පරණ යාළුවනේ. මේ ස්වාමීන් වහන්සේ මට දැනගන්න දෙයක් තියෙනවා. ඔබ වහන්සේ දැන් මහාන වෙලා කොච්චරද කියලා ඇහුවා. එතකොට බලන්න බක්කුල මහරහතන් වහන්සේ කියනවා අචේල කස්සප දැන් මහාන වෙලා මම අවුරුදු 80යි කියනවා. එතකොට බලන්න එයාගේ ප්‍රශ්නේ අහනවා ඔබ වහන්සේ මට කියන්න මේ අවුරුදු 80 ඇතුළත ඔබ වහන්සේ කී වතාවක් කාමසේවනය කළාද කියලා අහනවා. මේ අවුරුදු 80ට ඔබ වහන්සේ කී වතාවක් කාමසේවනය කළාද කියලා ඔබ වහන්සේ මට කියන්න කියනවා. ඒතකොට බුදුරජාණන් වහන්සේගේ මේ ශාසනයේ වැඩ සිටියේ බක්කුල මහරහතන් වහන්සේ කියනවා අචේල කස්සප ඔය විදියට අහන්න එපා කියනවා. තමුන් ඔය ප්‍රශ්නේ අහපු විදිහ වැරදි කියනවා. ඔහොම අහන්න එපා මගෙන් කියනවා. අචේල කස්සප ඔයා මෙහෙම අහන්න කියනවා. කොහොමද? ඔබ වහන්සේට මේ අවුරුදු 80 ඇතුළත කී වතාවක් කාම සංඥා පහළ වෙලා තියෙනවා. එතකොට අචේල කස්සප ආයෙත් අහනවා හොඳයි එහෙනම් ඔබ වහන්සේ මට කියන්න ඔබ වහන්සේට කී වතාවක් කාම සංඥා පහළ වෙලා තියෙනවද? උන්වහන්සේ මතක් කරනවා අචේල කස්සප මම මේ කියන්නේ බොරු කියලා හිතන්න එපා කියනවා. අචේල කස්සප මේ අවුරුදු 80 ඇතුළත මට කාම සංඥාවක් පහළ වුණා කියලා මට මතක නෑ කියනවා. දැන් අද තරුණ දරුවොත් හැමෝම මේ අධර්මී පැත්තට ගුණධර්ම වල කඩා වැටීමට අහු වෙලා ඉවරයි. අපේ ගුණධර්ම මරා දාන දේවල් මේ තාක්ෂණික ලෝකෙම අපිට ඇවිල්ලා ඉවරයි. මේ වටේට හොයන්න ඕනේ මේ අද නම් අසත්පුරුෂයෝ ඉන්නවද කියලා මේ ධර්මයෙන් පිරිහෙන්න. තමන්ගේ අතේ තියෙන ජංගම දුරකථනයේම ඔබේ ගුණධර්ම මරා දාමින් ඉන්න අවස්ථාවක තමයි අපි ඔබට මේ බණ කියන්නේ. මේ ලොකු දුර හේතු ඕනේ නැහැ. එතකොට අද මිනිස්සු හරියට රාගයෙන් පීඩා විඳිනවා, ද්වේෂයෙන් පීඩා විඳිනවා, මෝහයෙන් පීඩා විඳිනවා. එතකොට දැන් බලන්න ධර්මයට ආපු
අචේල කස්සපට බකුල හාමුදුරුවෝ කියනවා අචේල කස්සප මට මේ අවුරුදු 80 ඇතුළත කාම සංඥාවක් පහළ වුණා කියලා මතක නෑ කියනවා. හරි පුදුමයිනේ. එතකොට ඒ විදියට හිත හැදුවේ ධර්මයේ පින්වත්. මේ ධර්මයට ආවම පුදුම නිවීමක් ඇති වෙන්නේ. එතකොට මේ ධර්මයේ තමයි පුද්ගලයා නිවලා දාන්නේ. පුද්ගලයා සුවපත් කරන්න පුදුම බලයක් මේ ධර්මයට තියෙනවා. හැබැයි ධර්මයේ කියලා කියන්නේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු සුන්දර ධර්මයක් තියෙනවා. දැන් මේ ධර්මයේ එකම ඉලක්කයයි තියෙන්නේ. ඒ එකම ඉලක්කය තමයි මේ දුක ඉවර කරගන්න එක. දුක ඉවර කරගන්නවා කියන්නේ තමන්ගේ හිත නිවා ගන්න එක. දැන් මේ ධර්මයේ රැකවරණයක් අපිට අවශ්‍ය වෙන්නේ පින්වත්නි වෙන මොකටවත් නෙමෙයි ළඟදී ඔබට ඔය ජීවිතේ අත්හැරිනවා. එතකොට අතහැරෙන වෙලාව අපි දන්නේ නැහැ. අතහැරෙන්න ලොකු හේතු වුණත් නැහැ පොඩි මදුරුවෙකුට පුළුවන් ඕක අයින් කරලා දාන්න. මේ ශරීරය අත්හරින්න අතහැරෙන්න මේ ලොකු කතාන්දර ඕනේ. දැන් මේ කාලේ මිනිස්සුන්ට රෝග බයෙන් බොහොම පීඩාවටපත් වෙච්ච අවස්ථාවක් නේ. මිනිස්සු බයෙන් ඉන්නවා කොයි වෙලාවෙ මේ රෝග වලට ගොදුරු වෙයිද? කොයි වෙලාවෙ මැරිලා යයිද? පින්වත්නි කොරෝනා එන්න ඕනේ නැහැ මැරෙන්න. මදුරුවෙකුට පුළුවන් ওই ජීවිතේ නැති කරන්න. කොහොමත් සත්වයා පුද්ගලයා කියලා කියන්නේ ජරා මරණ අභිමුඛව ඉන්න කෙනෙක්. එතකොට මේ ජරා මරණ අභිමුඛ වෙච්ච ශ්‍රාවකෙක් අපි අර මුලින් මතක් කළා ලස්සන ගාතාවක්. මරණින් එහා පැත්තේ එකම විදි එකක් නෙමෙයි තියෙන්නේ. මරණින් එහා පැත්තේ ආයෙත් මනුස්ස ලෝකෙට මෙනවා නම් හොඳයි. නමුත් තියෙන ප්‍රශ්නේ තමයි කවුද දන්නේ ආයෙ මෙහෙට එයිද කියලා. කාටද කියන්න පුළුවන් මෙහෙට එනවා කියලා. දැන් මැරිච්ච කෙනෙක් මනුස්ස ලෝකෙට එනවා කියලා කියන්නේ මේ ඒක ඊටාම අල්ප වශයෙන් වෙන දෙයක්. ඒතර කෙනෙක් කියන්න පුළුවන් එහෙනම් මේ ලෝක ජනගහනය වේගෙන් වැඩි වෙන්නේ ඇයි කියලා. ලෝක ජනගහනය වැඩි වෙන්නේ මේ මිනිස්සු වෙලා මැරිලා ආයෙ මනුස්ස ලෝකේ නාය නෙමෙයි. නිරයෙන් මෙහෙට එන අය ඉන්නවා. പ്രേත ලෝකෙන් මෙහෙට එන අය ඉන්නවා. සතර අපායට වැටිලා එහෙ විඳවල ආයෙ මෙහෙට එන අය ඉන්නවා. එතකොට මැරිලා මිනිස්සු අතර ඉපදෙනවා කියන එක අපිට හිතන්න බෑ. දැන් අද ඉන්නවා සමහර අය මැරිලා ආයෙ ඉපදෙනවා කියලාත් විශ්වාස කරන්නේ නැහැ නිකන් භෞතිකවාදයට බර. දැන් ලංකාවෙත් ඉන්නවා ලෝකෙත් ඉන්නවා නිරාගමික කියලා කණ්ඩායමක්. ඒගොල්ලෝ ආගමක් පිළිගන්නේ එකමක් නැහැ. ඒකට නිදහසේ බුදුරජාණන් වහන්සේ හිතන්න කියලා දීලා තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් ආගමක් දහමක් නැති කෙනෙක් පවා නිදහසේ කල්පනා කරන්න ඕන. ගරහන්න නරකයි ආගමකට. එතකොට මේක බුදුරජාණන් වහන්සේ කියනවානේ මහණෙනි මගේ බුද්ධත්වයේ ගැන ප්‍රශ්න කරන්න කියලා. උන්වහන්සේ දේශනා කරපු ඔකට හරි ලස්සන දේශනාවක් මට මතක් වෙනවා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු චුල්ලහත්ති පදෝපම සූත්‍රය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ඇතෙක් හොයාගෙන යනකොට ওই ජානුස්සෝනිය සහ පිලෝතික කියලා දෙන්න අතර ඇති වෙනවා සාකච්ඡාවක්. ඒතර ජානුස්සෝනිය සවැත් නුවරට එනවා පිලෝතික සවැත් නුවරින් එළියට යනවා. මේ දෙන්න පරණ යාළුවෝ ඒ පරණ යාළුකමට මේ කතාවක් ඇති වුණා. කොහෙද ගියේ ආගිය තොරතුරු අහනකොට කිව්වා මේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න උන්වහන්සේ මුණ ගැහෙන්න ගියා කියලා එයා කිව්වා. එතකොට ටිකක් ජානුස්සෝනිය නලල රැලි ගන්නව ලැහුවා. හැබෑටම ඔය වඳින්න ගියපු බුදුරජාණන් වහන්සේ මොන වගේ කෙනෙක්ද කියලා ඇහුවා. එතකොට පිලෝතික කියනවා බුදුරජාණන් වහන්සේ ගැන කියන්න මම කවුද? මම මේ සාමාන්‍ය මිනිහෙක් බුදුරජාණන් වහන්සේ ගැන කියන්න මට සුදුසුකමක් නැහැ කියනවා. එතකොට අර ජානුස්සෝනියට හිතෙනවා කමන්නේ යන ගමන් පොඩ්ඩක් විහාරයටත් ගොඩ වෙලා මොන වගේ චරිතයක්ද කියලා බලාගෙන යනවා කියලා එයා හිමීට විහාරයට ගොඩ වුණා. ගොඩ වෙලා කිව්වා ශ්‍රමණයන් වහන්සේ මම මේ ඔබ වහන්සේ ගැන පිලෝතිකකින් දැනගෙන මේ සවැත් නුවර වෙන වැඩකට ආවා. එන ගමන් ඔබ වහන්සේත් හම්බ වෙලා යන්නයි ආවේ කිව්වා. ඒ වෙලාවේ මේ බුදුරජාණන් වහන්සේගේ මේ විදිහට අහනකොට උන්වහන්සේ කියනවා මේ ඇතෙක් හොයාගෙන යන මිනිහ බලන්න කොච්චර බුදුදහම නිදහස්ද කියලා. දැන් ලෝකේ බොහෝ ආගම්වල මේ නිදහසේ හිතන්න තැනක් හම්බ වෙන්නේ නැහැ. ඒගොල්ලන්ගේ චින්තනය එක තැනක හිර වෙලා තියෙන්නේ. නමුත් බලන්න බුදුරජාණන් වහන්සේගේ උන්වහන්සේ මොන වගේ මෝස්තරයක ශාස්ත්‍රූවරයෙක්ද කියලා හොයාගන්න හරි ලස්සන දේශනාවක් මේක. එතකොට එයා බුදුරජාණන් වහන්සේ ඉස්සරහා පොඩක් පැත්තකින් වාඩි වුණාම උන්වහන්සේ කියනවා ඇතෙක් හොයාගෙන යන කෙනෙක් ඇතෙක්ගේ අඩිපාර දැක්කට පිළිගන්න එපා කියනවා. දැන් ගැඹුරු කැලෑවට ඇතෙක් හොයාගෙන යනවා කියලා හිතන්න. යනකොට ඔන්න පළවෙනියෙන් අඩිපාර හම්බ වෙනවා. ලොකු අඩිපාර දැක්කාම හිතන්න එපා කියනවා මේ කැලෑවේ විශාල ඇත්තු ඇති කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ජානුස්සෝනිය විශාල අඩි තියෙන වාමනික කියලා ඇතින්යෝ ඉන්නවා කියනවා. ඇතෙක් හොයාගෙන යන මිනිහෙක් අඩිය දිහා බලලා නම් රැවටෙන්න එපා කියනවා.
තවත් සැකින් ඉස්සරහට යන්න කියනවා. දැන් එයා තවත් සැකින් ඉස්සරහට යනවා. යනකොට මේ අඩිපාරක් තියෙනවා, උඩින් දල පාරක් වැදිලා තියෙනවා. දැන් ඔන්න කාරණා දෙකයි පිළිගන්න ඕන තරම් හේතුවක්. එතකොට එයා ඒත් පිළිගන්න එපා කියනවා මේ කැලෑවේ නම් විශාල ඇත්තු ඇති කියලා. හේතුව තමයි උඩින් දල පාර ගන්න පුළුවන් ලොකු අඩි තියෙන උච්චා කලාරිකා කියලා ඇතින්යෝ ඉන්නවා කියනවා. තවත් සැකෙන් යන්න කියනවා ඉස්සරහට. සැකෙන් යනවා. දැන් එයාට කාරණා දෙකක් තියෙනවා. ඒත් පිළිගන්නේ නැහැ. එයා සැකෙන් තවත් ඉස්සරහට යනවා. යනකොට අඩිපාරක් තියෙනවා, දල පාරක් වැදිලා තියෙනවා, ඇඟෙහිම අතුල්ලපු තැනුත් තියෙනවා, අතුත් කඩලා දාලා තියෙනවා. දැන් පිළිගන්නම හේතු තියෙනවනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඇතරම් හරි පුදුම කතාවක් තමයි මේ ඇයි මිහිඳු මහරහතන් වහන්සේ ඕකම ලංකාවට ඇවිල්ලා කියන්න තීරණය කළේ රජුරවන්ට. භාග්‍යවතුන් වහන්සේ නම් වූ මහා ප්‍රතාපවත් හස්තියා හොයාගෙන යන විදිය හරි සුන්දර වැඩපිළිවෙලක්. සැකෙන් තමයි ඉස්සරහට යන්නේ. අඩිපාරක් තියෙනවා, දල පාරක් තියෙනවා, මේ සම්පූර්ණ ඇඟ ගස්සලා මේ වැදිච්ච බවකුත් තියෙනවා, අතු කඩලා දාපු බවකුත් තියෙනවා. ඒතකොට මේ කාරණා ඔක්කොම තිබ්බත් උන්වහන්සේ කියනවා ඒත් පිළිගන්න එපා කියනවා. උච්චා කලාරිකා කියලා ඇතින්යෝ ඉන්නවා කියන උඩින් ඇඟ අතුල්ලන්න පුළුවන්. සැකෙන් යන්න කියනවා. යනකොට ඇතෙක් දැක්කහම පිළිගන්න කියනවා ඇත්ත චද්දන්ත කුලේ හස්තීන් මේ කැලෑවේ ඉන්නවා කියලා පිළිගන්න කියනවා. දැන් බලන්න උන්වහන්සේගේ චින්තනයේ මොනතරම් නිදහස්ද කියලා. බොහොම නිදහසේ හිතන්න පින්වත්නි, එක තැනකට හිර වෙන්න එපා. මේ හාමුදුරුවෝ කෙනෙක් කිව්වත් පිළිගන්න ඕනේ නැහැ. හේතුව තමයි භික්ෂුවකට පවා ධර්මයේ වරදින්න පුළුවන්. දැන් භික්ෂුවකට පවා ධර්මයේ එහෙම මෙහෙන් වරදින්න පුළුවන්. එතකොට හාමුදුරුවෝ කෙනෙක් පුද්ගලයෙක් විදියට සරණ ගියාට පස්සේ එයාට සමහරට ශාස්ත්‍රූන් වහන්සේගේ සැබෑ පණිවිඩය මග හැරෙනවා. ඒ නිසා තමයි අද වෙනකොට ධර්මයේ පිහිටක් පිළිසරණක් බොහෝ දෙනෙකුට හදාගන්න බැරි වෙලා තියෙන්නේ. ඒ නිසා මේ ධර්මයේ තුලින් ඇතිවෙන රැකවරණය ඕනෑම වෙලාවක ස්ථාවර කරගන්න පුළුවන්. ස්ථාවර කරගන්න පුළුවන් කියලා කියන්නේ ඒකට මේ බාහිර තත්ත්වය, අඳින විදිය, කන විදිය ඒවා බලපාන්නේ නැහැ. දැන් අද ගොඩාක් දෙනෙක් ආහාරය ඔස්සේ විමුක්තිය හොයනවා. හැබැයි බුදුරජාණන් මහා සිංහනාද සූත්‍රයේ කියනවා සාරිපුත්ත මම තරම් ආහාරයෙන් පිරිසුදුකම හොයපු මුනිවරයෙක් නෑ සාරිපුත්ත. දුර්ගේශ්වරී වලට ගිහින් S2 කළුයින් ගිරියාවේ යට වෙනකම් මම මේ ධර්මයක් හෙව්වා කියනවා. කන්නේ නැතුව ඉඳලා. බඩයි පිටයි එකට ඇලිලා පිටාත ගන්නකොට බඩට දැනෙනකම් මං විමුක්තියක් හෙව්වා කියනවා. සාරිපුත්ත මම මේ ඒ දවස්වල අලුතෙන්ම පැටව දාපු දෙන්නු ඉන්න තැනට ගිහින් මේ වනුගාගෙන ගිහින් කොන්ද කෙලින් තෙල හිට ගන්න බෑ සාරිපුත්ත මට ඒ කාලේ. එහෙම ගිහින් සාරිපුත්ත අලුතෙන්ම පැටව දාපු දෙන්නුන්ගේ තනපුඩු වලට කට තියාගෙන සාරිපුත්ත මම කිරි උරා බීලා තියනවා කියනවා. සාරිපුත්ත එහෙම කිරි උරා බනකොට ගවයොන්ගේ පාපහාර වැදිලා නැගිට ගන්න බැරුව වැටිලත් හිටියා සාරිපුත්ත කියනවා. සාරිපුත්ත මම ඔබට ලස්සන එක දෙයක් කියන්නම් කියනවා. සාරිපුත්ත කෑමින් නිවන කියලා එකක් හොයන්න එපා කියනවා. අද ගොඩාක් දෙනෙක් ආහාරය ඔස්සේ විමුක්තියක් හොයාගෙන යනවා. ඒ නිසා ඒ අයට කවදාවත් විමුක්තිය කියලා එකක් හම්බ වෙන්නේ නැහැ. ඒගොල්ලන්ට හම්බ වෙන්නේ අපල ටික වහගන්න, සෙනසුරුගේ ප්‍රශ්නේ වහගන්න කරන බෝධි පූජාව විතරයි. දැන් එහි අභාග්‍ය සම්පන්නම තැන තමයි පුහුණු කළ යුතු, වැඩි යුතු, භාවිතා කළ යුතු සුන්දර ධර්මයක් තියෙද්දී අර වත් පිළිවෙත් ටිකත් එක්ක විතරක් Tamanගේ ගනුදෙනුව සිද්ධ කරන එක. ඒ නිසා ඔබ කොයි ඕන වෙලාවක පිරිහෙන්න පුළුවන්. ඒ වගේම තමයි පිරිහිච්ච කෙනෙකුට ඕන වෙලාවක නැගී හිටින්න පුළුවන්. ඒකට බාහිර තත්ත්වය අදාළ නැහැ. අම්බපාලි කියන්නේ ಭಾರತයේ හිටියේ ප්‍රධාන වෙසඟනක්. බුදුරජාණන් වහන්සේ එයාටවත් දොර වහලා කියන්නේ නැගණි ඔයා හැදිලා ආවහම අපි බණ කතා කරමු කියලා. ඒ කියන්නේ මේ මොහොතේ නිවැරදි වෙන්න කැමති ඕනම කෙනෙකුට මේ ධර්මයේ පුහුණු කරගන්න පුළුවන්. ඒක හරිම ලස්සන සිද්ධියක්. හැබැයි පින්වත්නි මේ ධර්මයේ තුල අපේ ජීවිතය හදාගන්න ඕන වෙන මොකුත් නිසා නෙමෙයි. ඕනම වෙලාවක ඔබත් මමත් පිරිහෙන්න පුළුවන්. පැවිද්දෙක් පවා මේ ලෝකෙට අහුවෙලා පිරිහිලා යනවා නම් ගිහියෝ ගැන මොන කතාන්දරද? මගොඩ ලස්සන සිද්ධියක් කියන්න. බුදුරජාණන් වහන්සේගේ කාලේ එක හාමුදුරුව කෙනෙක් මහා කස්සප මහරහතන් වහන්සේ ළඟ මහාන වුණා. මහා කස්සප මහරහතන් වහන්සේ ළඟ මහාන වෙලා ඉතින් හොඳට ධ්‍යාන පුහුණු කරගෙන ආධ්‍යාත්මයක් හදාගෙන හොඳට ධර්මයක් දියුණු කරගෙන හිටියා මේ හාමුදුරුව. හරීම සිල්වත්. හොඳට ධර්මයේ පුහුණු කළා.
දවසක් පාත්‍ර සිවුරු අරගෙන පිණ්ඩපාතේ වැඩිය. දැන් සාමාන්‍ය කෙනෙක් නෙමෙයි හොඳට බණ භාවනා කරගෙන හිටිය හාමුදුරුවෝ කෙනෙක්. මේ හාමුදුරුවෝ පිණ්ඩපාතේ වඩිනකොට ලස්සන මේ ගොපලු තරුණියක් දැකලා මේ හාමුදුරුවන්ගේ හිත ඒ ගෑනු ළමයා කෙරෙහි බැඳිලා ගියා. බැඳිලා ගිහින් දැන් ඇවිල්ලා භාවනා කරන්නත් බෑ අර ඇතිවෙච්ච රූපේම ඔළුවේ වැඩ කරනවා. ඊට පස්සේ මේ උන්වහන්සේට නිින්ද යන්නේ නැහැ. දැන් බලන්න රාගයේ පැවිද්දෙක් පවා කොච්චර අමාරුයි දානවද කියනවා නම් ඒ කියන්නේ මේ ධර්මයේ තුල සුරක්ෂිත නොවුණු ධර්මයෙන් ගලපන්න බැරි වුණොත් පැවිද්දෙකුත් අසරණ වෙලා යනවා. ඒතකොට පැවිද්දෙකුත් අසරණ වෙනවා නම් සාමාන්‍ය ගිහියෝ ගැන කවර කතාන්දරද පින්වත්නි? දැන් මේ හාඳුරෝ නිින්ද යන්නේ නැහැ වතුර වළඳනවා ඊට පස්සේ ඇඟ සෝද ගන්නවා. දැන් මේ හාඳුරන හරි මොකද්ද ඇඟේ කායිකව විශාල වෙනසක් තේරෙනවා. භාවනාවෙන් වාඩි වෙලා ඉන්න බෑ. අර කාන්තාවගේ රූපේ ඔළුවේ චිත්‍රයක් වගේ ඇඳිලා තියෙනවා. මේ කාමී කියන්නේ බාහිර ලෝකේ තියෙන එකක් නෙමෙයි පින්වත්නි. නතේ කාම යානි චිත්‍රානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ කියලා කියන්නේ මේක සංකල්ප වශයෙන් ඇති වෙන දෙයක් මිසක් බාහිර ලෝකේ කාමී කියලා එකක් නැහැ. පුද්ගලයාගේ හිතේ තමයි කාම රාගය උපදින්නේ. එතකොට හිත රැක ගන්න බැරි වුණොත් දැන් මිනිස්සු කියනවානේ මේ හොඳට අඳින්න ඕන පිළිවෙලට වැඩ කරන්න ඕන තවත් කෙනෙක්ගේ රාගය අවුස්සන් නැති වෙන්න වැඩ කරන්න ඕන කියලා. ඔය සමහර ඇඳුම් පැළඳුම් ගැන එහෙම කතා කරද්දි කියනවා ඔයා හොඳට අඳින්න කියලා. ඒතර කෙනෙක් කියන්න පුළුවන් හොඳට මැන්දම ඇද්ද කියලා. ඇත්තටම හොඳට ඇඳලා හිටියත් වැඩක් නැහැ. මං කියන්නේ හොඳට අඳින්න ඕන. හොඳටම ඇඳලා හිටියත් වැඩක් නැහැ. හිතේ කෙලෙස් දෝරේ ගලනවා නම්. හොඳට ඇඳලා හිටියත් හිතේ කෙලෙස් තියෙනවා නම් එයා ඒ ඇඳුම් අතරින් පවා රාගේ අවුස්ස ගන්න නිමිති හොයනවා පින්වත්නි. හොඳට ඇඳලා හිටියත් වැඩ නැහැ. තමන් හිත රැක ගන්න ඕන. හිත රැකගෙන හිටියට පස්සේ බාහිර ලෝකයේ මොන වගේ පදනමක් මත ගොඩ නැගුණත් ඒක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. අද මිනිසුන්ගේ තියෙන ප්‍රශ්නේ තමයි හොඳට සුදු ඇඳලා ඉන්නවා. හරිම පිළිවෙලට ඉන්නවා. පෝය එනකොට උතුරු සලුවකුත් අරගෙන පන්සලට ගිහින් සිල් ගන්නවා. ඒ ඔක්කොම හොඳයි. එයා කවදාවත් හිතේ දෝරේ ගලන කෙලෙස් ගැන අවධානය යොමු කරන්නේ නෑ. පින්වත්නි හිත හදාගන්න එකක් බුද්ධ දේශනාව. ඇඟ හදාගන්න එකට බුදුදහම විරුද්ධ නෑ. හැබැයි ඇඟ හදාගන්න එකත් එක්ක හිත හදාගෙන ඉන්න බැරි වුණොත් එහෙම එයා ජීවිතේ හරියට අසරණ වෙනවා. දැන් බලන්න මේ හාඳුරුවන්ට දැන් නිින්ද යන්නේ. පහුවෙනිදා උදේම පාත්‍ර සිවුරු ටික තියලා මේ හාඳුරෝ තනියෙන්ම උන්වහන්සේ පිටත් වෙලා ගියා. උන්වහන්සේ පිටත් වෙලා එමීට දැන් උන වඩිනවා. සිවුර අත්හැරලා දාලා උන පිටත් වෙලා යනවා. යන ගමන් මේ හාඳුරුවන්ට හිතෙනවා මම මේ කරගත්ත දෙයක්. දැන් අර ගෑනු ළමයා හොයාගෙන යනවා මේ හාඳුරු. හොයාගෙන යනකොට ඔන්න දැන් ජීවත් වෙන්න එපා. දැන් පැවිද්දෙකුට නම් පින්ඩපාතෙන් යැපෙන්න පුළුවන්. ගිහියෙකුට බෑනේ. අනික සිවුර අත්හැරපු කෙනෙකුට ගිහි ජීවිතේ හුරුත් නැහැනේ. හිමීට ගෙවල් ඇතුළට ගිහින් බත් මුට්ටි ඇරලා දැන් බඩගින්නට බත් අරගෙන කන්න පටන් ගත්තා මේ ජීවිතේ යැපෙන්න. අන්තිමටම හොරකමටම වැටුණා. දැන් උන හොරා කනවා. රජ්ජුරුවන්ට අහු වුණා එක දවසක්. රජ්ජුරුවන්ට අහු වෙලා රජ්ජුරුවෝ දඬුවම් නියම කළා. දඬුවම තමයි උල හිඳවන්න කිව්වා. දැන් උලේ තියන්න අරන් යනකොට මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඉස්සරහට වඩිනවා. එතකොට වඩිනකොට මේ මහා කාශ්‍යප හාමුදුරුවෝ ටිකක් බැලුවා කවුද දන්නේ මේ අද උල තියන්න ගෙනියන්නේ කියලා බලනකොට මෙන්න මල් ළඟ මහාන වෙලා හිටිය කෙනෙක් නෙමේ ගෙනියන්නේ. ඊට පස්සේ අර බෙර ගහන එක නතර කරවලා අර හාමුදුරුවෝ රාජපුරුෂයන් කිව්වා පුරුෂය මට පොඩ්ඩක් මේ අරන් යන මිනිස්සයත් එක්ක කතා කරන්න පොඩි වෙලාවක් දෙන්න පුළුවන්ද කියලා ඇහුවා. පුළුවන් හාමුදුරනේ කතා කරන්න කිව්වා. ඒතර උන්වහන්සේ අර හොරා ළඟට කිට්ටු වෙලා කියනවා දැන් මට කරන්න දෙයක් නැහැ. දැන් මට පුළුවන් දෙයක් නැහැ දැන් මේ වැඩේ. මට ඕක නතර කරන්නත් බෑ. හැබැයි ඔයා මේ ධර්මයේ තදින් ජීවිතේට අල්ල ගන්න කිව්වා. මේ වෙලාවේ අසරණයි. ඒ නිසා ධර්මයේ ජීවිතේ තියාගන්න කිව්වා මට නම් වෙන කරන්න දෙයක් නැහැ කියලා හිමීට මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ වැඩියා. දැන් මේ මිනිස්සයා බැලුවා ඇත්ත තමයි මේ වෙලාවේ මට හොඳටම අසරණ වෙච්ච වෙලාවක්. හොඳම දේ තමයි මේ ධර්මීයවත් සිහි කර කර ඉන්න එක කියලා. ධර්මයේ සිහි කර කර ඉන්නකොට අර කලිනුත් පුහුණු කරපු ධර්මයක් තිබ්බනේ. ඒ ධර්මයට හිත වැඩෙන්න පටන් ගත්තා. උල ඉඳුවද්දී පවා සමාහිත හිතින් හිටියේ කියනවා. භාග්‍යවතුන් වහන්සේගේ ආනුභාවයට උන්වහන්සේ ධර්මයේ දේශනා කළා කියනවා මේ මිනිස්සයාට ඇහෙන්න. කාමයේ ඉඳලා ආයෙත් කාමයටම වැටුණා නේද? අධර්මයේ ඉඳලා අධර්මයටම ආයෙ වැටුණා නේද?
ධර්මයේ තුලින් නැගී හිටින්න හිතෙන්නේ නැද්ද කියලා බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සන උදාහරණයක් පහල කළා. ඒක ඇහිලා පින්වත්නි එහෙම පිරිනිවන් පාලා තමයි ජීවිතේ හමාර කරේ කියනවා. දැන් අපිට මේ සිද්ධි වලින් පේනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් හිටියොත් තමයි ජීවිතේට රැකවරණිය තියෙන්නේ. පින්වත්නි ජීවිතේ මේ වෙලාව කියලා කියන්නේ මේ ලෝකේ මානවයාට තිබ්බේ පුදුම මාන්නක්කාරකමක් නේ. මානවයාට ලොකු මාන්නයක් තිබ්බා. ලෝක මානවයාට. මොකද ඒගොල්ලෝ තමයි කාර්මිකකරණය අතින් ඉහළට අරන් ගියේ ලෝකේ. නාගරිකකරණය අතින් ඉහළට අරන් ගියේ වර්තමාන මානව වර්ගය. නවීකරණය අතින් කූටක් ප්‍රාප්තියට ආවා කියලා මිනිස්සුන්ට තිබ්බ මාන්නක්කාරකම. ඒත් එක්ක මිනිස්සු කිව්වා අපි තමයි අහසෙන් යන්න හොයාගත්තේ අඟහරුගේ ජීවේ හෙව්වේ අපි කියලා මිනිසුන්ට පුදුම මාන්නක්කාරකමක් තිබ්බා. ඒ මාන්නක්කාරකමත් එක්කම මිනිස්සු මේ පාරිසරික සාධක වෙනස් කරලා ස්වභාව ධර්මයේ Tamanගේ රිද්මය Tamanගේ අතට ගත්තා. මිනිස්සු හිතුවා ස්වභාව ධර්මයේ කියන්නේ ස්වභාව ධර්මයේ සාධකයක් නෙමෙයි මිනිහාගේ සාධකය තමයි ස්වභාව ධර්මයේ කියලා. ඊට පස්සේ මිනිස්සු ස්වභාව ධර්මයේ කැමැති විදියට හසුරවන්න පටන් ගත්තා. එතකොට මේ හසුරුවමින් ඉන්නකොට මිනිස්සු සමහර විට මාස 6ක් විතර පළදරන බීජ මාසෙන් පළදරන විදියට දියුණු කරගත්තා. ඥාන ක්‍රියාවලිය වෙනස් කළා. මේ සියලු ක්‍රියාවලිය ඇස්සේ මිනිසුන්ට හම්බ වෙච්ච එක්තරා දඬුවමක් වගේ තමයි මේ කොරෝනා වෛරසය කියලා කියන්නේ. ඒතර මේ වගේ වෙලාවක අපි ධර්මයේ තුලින් ස්ථාවර වෙන්න පුළුවන් නම් අද වගේ දවසක ඒ කියන්නේ ධර්මීකුත් ජීවිතයේ තිබ්බොත් එයාට බොහොම සැහැල්ලුවෙන් මේ ජීවිතය අතහැරලා දාන්න පුළුවන් වෙයි. ඒ නිසා හොඳම දේ තමයි ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල ඔබේ ජීවනචර්යා ගොඩනගා ගන්න. සමහර විට පන්සලට හැමදාම යන්න බැරි කෙනෙක් ඉන්න පුළුවන්. ඒ වගේම බුද්ධ පූජා බෝධි පූජා තියන්න බැරි කෙනෙක් ඉන්න පුළුවන්. මේ මොන දේ බැරි වුණත් පින්වත්නි ඔබට පුළුවන් අවස්ථාව ලැබෙන වෙලාවට Tamanගේ ජීවිතය තුල ධර්මයේ රෝපණය කරගන්න. දැන් මම කියන්නේ මේක ජීවන දර්ශනයක් කියලා. ඒක ජීවිතේ ධර්මයේ රෝපණය කරගන්න පුළුවන්. දැන් මේ පොහොය දවසට Tamanගේ වැඩ ඔක්කොම පැත්තකින් තියලා ධර්මයත් එක්ක Tamanගේ ගනුදෙනුව ටිකක් හදා ගන්න පුළුවන්. තුන මිනිස්සු පොහොය කියලා හිතාගෙන ඉන්නේ මේ රෙදි හොදන්න හම්බ වෙච්ච දවසක් විදියට. එහෙමත් නැත්නම් මේ Tamanගේ වැඩ ටික කරගන්න හම්බ වෙච්ච නිවාඩු දවසක් විදියට. Tamanගේ ගෙදර මකුළු දැල් කඩන්න හම්බ වෙච්ච දවසක් විදියට පොහොය සැලකුවේ. අතීතයේ ඔය සද්ධාතිස්ස රජුරුවන්ගේ කාලේ හිම රජුරුවොත් පොහොයට උදුරු සලුවක් දාගෙන ගිහින් සිල් ගන්නවලු. එතකොට රජුරුවෝ ඒ විදියට වැඩ කරනකොට ඊටු සියලු දෙනාත් ඒ රජුරුවන්ගේ වටේ ධර්මීය වටේ එකතු වෙනවලු. එතකොට අද මිනිසුන්ට වෙලා තියෙන්නේ මේ ධර්මීය උනත් පාවිච්චි කරන්න යා අනිත් පැත්තට. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මීය අසත්පුරුෂයෙකුට හම්බුනම යාට තේරෙන්නේ නැහැ ධර්මීය පාවිච්චි කරන විදිය. අසත්පුරුෂයා ධර්මීය පරිහරණය කරන්න ඕන විදිය දන්නේ නැහැ. දැන් අවිද්‍යාව කියන බැම්මෙන් එහා පැත්තට පැන ගන්න තමයි මේ ධර්මීය පාවිච්චි කරන්න ඕන. එතකොට අවිද්‍යාවෙන් එහාට යන්න බැරි වුණොත් මේ ධර්මීය කියන ඉනිමඟ පාවිච්චි කරලා එයා මේ ඉනිමඟම කෑලි කෑලි වලට කපලා එයාගේ පුද්ගලික ගිනි ගොඩවල් ගහන්න පරිහරණය කළාට පස්සේ පින්වත්නි ආය අපෙන් අහන්න ඕනේ අනේ හාඳුරනේ අපිට මොකද උනේ? ඇයි සෝවාන් වෙන්න බැරි? අද මේ හදටත් යන්න පුළුවන් සෝවාන් වෙන්න බැරි ඇයි? ඒ කාලේ ගෙවල් වල වළම්පිඟන් හොද හිටිය මිනිස්සු අර ධර්මීය අල්ලගත්තලු. ඉතින් ඇයි හාඳුරනේ අපිට බැරි කියලා කෙනෙක් අහන්න පුළුවන්. පින්වත්නි මරණින් එහා පැත්තේ විවිධත්වයක් තියෙනවා. කොටසක් ගර්භයක යනවා. කොටසක් මැරිලා ඉවර වෙලා කොටසක් Tamanගේ ජීවිතේ මරණින් පස්සේ එයාගේ අභ්‍යන්තරය තුල ඒ චුතිය සහ උපත හැදෙන විදිය අපිට දීර්ඝව පැහැදිලි කරන්න වෙලාවක් නෙමෙයි. නමුත් කොටසක් පින්වත්නි සුගතියකට යනවා. ඔය අතර කොටසක් නිරේට යනවා. ඔය අතර පරිනිබ්බන්ති අනාසව කොටසක් පිරිනිවෙනවා. එතකොට අපිට එක දෙයක් තේරෙනවා මරණින් එහා පැත්තේ තියෙන පුද්ගලයාගේ විවිධත්වයක්. ඒකාකාරී බවක් නෙමෙයි. ඒතර හිතන්න එපා මේ මැරිලා ආයේ මිනිස්සු වෙනවම කියලා. එතකොට දැන් අර අපි කියපු භෞතිකවාදී සීමාවෙන් හිතනකොට හිතෙන්නේ නෑ ඇහැට පේන්නේ නැති ජීවීන් නෑ ලෝකේ. මේ දිව්‍ය ලෝක කියන්නේ සංකල්පයක්. නිරේ කියන්නේ සංකල්පයක්. දැන් සමහර මිනිස්සු ඉන්නවා නිවන කියන්නේත් සංකල්පයක් කියලා හිතාගත්ත බෞද්ධයෝ ඉන්නවා. ඒතර මේවා සංකල්ප විදියට විතරක් දකින්න පටන් ගත්තට පස්සේ පින්වත්නි අපි සෑහෙන අමාරුවක වැටෙනවා. මේවා සංකල්ප ටිකක් විතරක් නෙමෙයි. මේකේ තියෙන සංකල්ප ටිකක් විතරක් නෙමෙයි. එතකොට Tamanගේ තියෙන පටු දැනුම් සම්භාරය තුලින් Taman හිතනවා මට විශාරද දැනුමක් තියෙනවා කියලා. ඒතකොට විශාරද දැනුමක් තියෙනවා කියලා හිතාගෙන යා ඇහැට පේන්නේ නැති සීමාව ගැන පවා යා තර්ක විතර්ක කරනවා.
ඒතර මේ බුදුරජාණන් වහන්සේ නමක් කියලා කියන්නේ සරුවඥතා ඥානයක් තිබ්බ මුනිවරයෙක්. මේ බුදුවරු නිරේ ගැන, പ്രേත ලෝකයේ ගැන, සතර අපාය ගැන කියලා මේ බය කරන පිරිසක් නෙමෙයි. මිනිසුන්ට උමනාවක් නෑ මේ මානව වර්ගයා බය කරන්න භාග්‍යවතුන් වහන්සේට. උන්වහන්සේ ලෝකේ ඇත්ත කිව්වා. සමහර අය මේ ධර්මයේ පරිහරණය කරලා සදාකාලිකවම නිවිලා ගියා. ධර්මයේ තුලින් Tamanගේ ජීවිතය ස්ථාවර කරගත්තා. ඒ ස්ථාවර කරගත්ත ධර්මයේ තුල බොහෝ දෙනෙක් නිවුණා. බොහෝ දෙනෙකුට මේ ධර්මයේ අදත් ඇහෙන එක ගැන පින්වත්නි අපි හැමදෙනාම සතුටු වෙන්න ඕන. මේ ධර්මයේ මේ මොහොතේ පවා අපේ කනට වැටෙන එක ගැන අපි සතුටු වෙන්න ඕන. මේ කාම ලෝකයේ කියන්නේ මේ අපිව සෑහෙන අමාරුවේ දාන තැනක්. ඒතකොට කාමය කියන එක මේ කාමයේ වර්ධව හැසිරීම කියන තැනින් අල්ලන්න එපා. බුදුරජාණන් වහන්සේ කාමයේ කියලා මේ පංචකාමයේ විස්තර කළේ. ඒතකොට පංචකාමයේ නිසා තමයි අපි හැමෝම සෑහෙන අමාරුවක වැටිලා තියෙන්නේ. එතකොට කාමී කොටස් ගණනාවක් තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ කාමය කියන්නේ එක පැත්තකින් ක්ලේශකාම කෙලෙස් පැත්තෙන් කාම කොටසක් තියෙනවා. තවත් විදියකින් මේ ගෙවල් දොරවල් වලට ඉඩකඩම් වලට දේපල වලට යාන වාහන වලට බැඳිච්ච ගතියක් තියෙනවා. සමහරට මේ ඔක්කොම අත්හැරියාම කාමයෙන් නිදහස් වුණා කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. කැලේකට ගියාම පන්සලකට ගියාම නිදහස් වුණා කියලා හිතෙන්න පුළුවන්. එහෙම නිදහසක් හම්බ වෙන්නේ නැහැ. මඩක් තියෙනවා මඩ ගඳක් තියෙනවා වගේ. හැබැයි මඩ නැතුවත් මඩ ගඳ තියෙන්න පුළුවන්. හිතේ කෙලෙස් තියෙනවා. හැබැයි යා ඔක්කොම අතහැරලා දාලා තියෙන්නේ. ඒ නිසා මේ ගතවන ජීවිතය ගැන ඕනෑවට වඩා උදම්මනන්න එපා. ගොඩාක් වටිනා එකක් විදියට දකින්නත් එපා. මේක ගොඩාක් අගය කළ යුතු දෙයක්ුත් නෙමෙයි. ඒ නිසා හැම වෙලාවකම ධර්මයේ තුලින් නැගී හිටින්න පින්වත්නි. ධර්මයේ තුලින් පිහිට හදාගන්න. උත්සාහය, වීරිය, අප්‍රමාදීකම කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේලාගේ දේශනාවේ තියෙන ප්‍රමුඛ කාරණා. ඒතකොට මේ ගිහි ජීවිතය ගත කරන කෙනෙක් මේ කාමභෝගී ජීවිතය ගත කරන ගමන් ටික ටික ධර්මයේ පුහුණු කරන්න. ටික ටික ධර්මයත් එක්ක Tamanගේ ගනුදෙනුව හදාගන්න බලන්න. මේ ගතවන ජීවිත එකම පිළිසරණ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් අපේ හිත පිහිටව ගන්න එක. එතකොට ජීවිතයේ සුරක්ෂිතභාවය කියලා කියන්නේ ධර්මයත් එක්ක ඇති වෙන දෙයක්. එතකොට මැරුණා කියන එක පිළිබඳ අපිට හරියට අදහසක් ගන්න බෑ. දැන් මැරුණා කියනකොට මේ හුස්ම වැටෙන එක නැවතුණා කියන එකෙන් අපිට නවතින්න බෑ. මොකද අපිට තේරෙන්නේ නැහැ පංච උපාදානස්කන්ධය කොහොමද පිට වුනේ කියලා. එතනින් පස්සේ සමහර විට ඔබේ ජීවිතේ මරණින් එහා පැත්තේ බිත්තර කටුවක් අස්සේ ලියවෙන්න පුළුවන්. නිරේ කියන්නේ සත්වයාගේ මහගෙදර වගේ එකක්. ඉපදෙමින් මැරෙමින් යන සත්වයාගේ මහගෙදර වගේ නිරේ. ඒතර අපිත් ඔක්කොම ආවේ නිරේ ඉඳලා තමයි. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයෙන් බලනකොට අපිත් සතර අපායට වැටි වැටි හඬ හඬා ආපු ගමනක් තියෙන්නේ. මහ මුහුදේ කල්ප ගණන් ඉපදිලා ඉන්න ඇති. ඒ ආපු ගමනේ මේ මනුස්සකම හම්බුණා. ඒතර මනුස්සකම කියලා කියන්නේ හරියට ඔරුවක් වගේ. මම මේ අවසානයේ මේ කාරණේ කියලා අවසන් කරන්නම්. දැන් ඇත්තටම මනුස්සකම කියන්නේ ඔරුවක් වගේ. මොන වගේ ඔරුවක්ද? හිතන්න කිඹුල්ලෝ ගොඩාක් ඉන්න ජලාශයක් තියෙනවා කියලා. ඒතර මේ ජලාශයට මිනිහෙක් ගිහින් දානවා. ඒතර මේ මිනිස්සයාට කොයි වෙලාවෙ Tamanගේ අතක් ගලවයිද, කකුලක් ගලවයිද, ඔළුවෙන් අල්ලයිද, කිඹුලෙක් මොන පැත්තෙන් එයිද හිතා ගන්න පුළුවන්. පුදුම අනාරක්ෂාවක් තියෙන්නේ. එහෙම අනාරක්ෂාවක් තියෙන තැනක එක මිනිහෙක් පොඩි ඔරුවක ඇවිල්ලා කියනවලු මේ ඔරුව ගෙනාවේ ඔයාට, ඔයා කැමති නම් මේ ඔරුවෙන් එගොඩ වෙන්න කියනවලු. එතකොට එයාට ඔරුවක් ගෙනත් දුන්නාම එයා මොකද කරන්න ඕන පින්වත්නි? එයා කරන්න ඕන ඉක්මනට අර ඔරුවට ගොඩ වෙලා ඉක්මනින් එගොඩ වෙන්න ඕන. එයාට තියෙන අනාරක්ෂාවෙන් අයින් වෙන්න නම්. එතකොට එයා එගොඩ වෙන එක වෙනුවට ඔරුවේ හැඩ බල බල හිටියොත් එහෙම එයා සමහරවිට තවත් අමාරු වැටෙන්න පුළුවන්. මනුස්සකම කියන්නේ කිඹුලන් ගොඩාක් ඉන්න තැනක හම්බ වෙච්ච එගොඩ වෙන්න හම්බ වෙච්ච පාරුවක් වගේ පින්වත්නි. මේක පාවිච්චි කරලා එගොඩ වෙන්න බලන්න. එහෙම නැති වුණොත් ඔබත් මමත් අපි හැම දෙනාම අසරණ වෙලා යනවා. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ තියෙන සුන්දර කාරණයකින් මේ දේශනාව හමාර කරන්නම්. බුදුරුන්ගේ අන්තිම බුද්ධ වචනේ තමයි මහණෙනි අප්‍රමාදී වෙන්න කියපු එක. හරියට උන්වහන්සේගේ අන්තිම කැමැත්ත වගේ. මිනිසුන්ගේ අන්තිම කැමැත්තක් තියෙනවනේ. බුදුරුන්ගේ අන්තිම කැමැත්ත තමයි උන්වහන්සේ භික්ෂු සංඝයා අන්තිමට මමතලා කියන්නේ හන්දදානි භික්කවේ ආමන්තයාමි බෝ මහණෙනි නුඹලා අන්තිම වතාවට අමතනවා වය ධම්මා සංඛාරා සංස්කාර විපරිණාමයටපත් වෙනවා වෙනස් වෙනවා අප්පමාදේන සම්පාදේත. මහණෙනි අප්‍රමාදී වෙන්න. ඔබ හැම දිනාටම මේ බුද්ධ දේශනාව මේ පොහොව දවසේ
මේ හිරු නාලිකාව තුලින් බොහෝ දෙනෙකුට නිවසේ ඉඳලා ධර්මයේ පුහුණු කරගන්න, ධර්මයේ ජීවමාන කරගන්න හදලා දුන්න මේ අවස්ථාවේ මේ බුද්ධ දේශනාව තුලින් ඔබේ ජීවිතයට ධර්මයේ පිහිට පිලිසරණ යහපත අභිවෘද්ධිය සැලසේවා. ඔබ සියලු දෙනාටම මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් සදාකාලිකවම නිවී සැනසීම පිණිසම ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය උපකාර වේවා, හේතු වේවා, වාසනා වේවා කියන අදිෂ්ඨානයෙන් අපි දේශනාව නිමා කරනවා. දුර්ලභ මනුෂ්‍යත්වයක් ලැබූ අපේ ජීවිතයේ කොයි ආකාරයෙන් යහපත් කරවා ගන්නට ඕනද කියන කාරණාව අපේ හාමුදුරුවෝ බොහොම අපූර්වට දේශනා කරනු ලැබුවා. එම නිසා මේ ධර්ම දේශනාවට ඔබ සවන් දුන්නා නම් ඔබේ අතින් යම් අඩුපාඩු සිදු වී තිබෙනවා නම් ඒවා නිවැරදි කරගෙන මේ උත්තරීතර මනුෂ්‍යත්වයේ යහපත් ආකාරයෙන් ගෙවා දමන්නට ඔබත් උත්සාහ ගන්න. අද දවසේදී මේ උතුම් ධර්ම දේශනා පුණ්‍ය කටයුත්තට වැඩම වදාළ අපේ ගෞරවනීය ස්වාමීන්ද්‍රයන්න් වහන්සේට තව තවත් රටක් ලෝකයක් සනසාලන්නට ධර්මීය දේශනා කරන්නට අවසි කරන ශක්තිය, ධෛර්යය, නිදුක් නිරෝගී භාවය ලැබේවා කියලා අපි සාදුනාදයක් පවත්වා ආශිර්වාද කර සිටිමු. එසේනම් උතුම් ධර්ම දේශනා පුණ්‍ය කටයුත්තෙන් මේ මොහොතේදී සමුවර ගන්නවා. තවත් ඉදිරියට කාව්‍යමය ධර්ම දේශනා ඒ වගේම ධර්ම සාකච්ඡා සඳහා ඔබට එකතු වන්නට පුළුවන්. රැඳී සිටින්න හිරු TV සමගින්.